2018 වර්ෂයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සාමාන්‍ය පෙළ විභාගයට පැවති ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සාකච්ඡා කරන්නයි අප මෙතැන් සිට සූදානම් වෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ එක කොටසේ අහනවා M අක්ෂරයේ ASCII වගුවේ නිරූපණය වන්නේ 109 10 පාදයෙන් ලෙස නම් no කියන වචනේ ද්විමය නිරූපණය එක් අක්ෂරයකට බිටු 7 බැගින් යොදා ලියන්න කියන එක. ඒතර අපි M අක්ෂරය ලියන්න වෙන්නේ බිටු 7ක ඉන්නේ 109 කියලා තිබුණේ. මේ සඳහා 109 ලියුවොත් 10 පාදයෙන් ඉංග්‍රීසි හෝඩියේ අනුපිළිවෙලින් ගත්තාම NO තමයි ඊළඟට තියෙන්නේ. එහෙනම් N සඳහා 110 එන්න ඕනේ 10 පාදයෙන්. ඒ වගේම O සඳහා 111 එන්න ඕනේ 10 පාදයෙන්. ඔය දෙක ද්විමය කරලා ලියුවනම් අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. 110 දෙකෙන් බෙදලා ඔය විදිහට අපි ද්විමය සංඛ්‍යාව හොයාගෙන ගියොත් ඉතිරි 55යි ඉතුරු වෙන්නේ බිඳුවයි. පිළිතුර 55 ඉතුරු වෙන්නේ බිඳුවයි. ඒ ආදී වශයෙන් 55 දෙකෙන් බෙදුවම 27යි ඉතුරු වෙන්නේ 1යි. මේ විදිහට දෙකෙන් බෙදාගෙන ගිහිල්ලා පහළ සිට ඉහළට ලියුවාම ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒතර අපිට හම්බ වෙනවා 1 බිඳුවයි 1 බිඳුව කියන අගේ 110 ද්විමය කරාට පස්සේ ওই විදිහටම 111 ද්විමය කරත් මේ ලැබිච්ච සංඛ්‍යාවට එකක් එකතු කරපු වගේ ලැබෙන්න ඕනේ. 110 මෙහෙමනම් 111 ලැබෙන්න ඕනේ ද්විමය එකතු කිරීමක් විදිහට අපිට කරගෙන යන්නත් පුළුවන් මේක. නැත්නම් 111 නැවත වාරයක් දෙකෙන් බෙදලා මේ විදිහට 110ට 55යි ඉතිරි 1යි ආදී වශයෙන් අපිට මේ විදිහට බෙදාගෙන ගිහිල්ලා පිළිතුර ගන්නත් පුළුවන්. මෙතනට 13යි ඉතිරි 1යි 6යි ඉතිරි 1යි 3යි ඉතිරි බිඳුවයි 2ට 3ට 2 1යි ඉතිරි 1යි ආදී වශයෙන් දාලා මෙහෙනම් මේ විදිහට ලියන්නත් පුළුවන්. 1 බිඳුවයි 1 මේ අපි ASCII වලින් ලිව්වේ කියලා ওই විදිහට දාලා මේක තමයි අවසාන පිළිතුර. මේ විදිහට පිළිතුර ලබා ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසේ A බල සැපයුම් ස්විචය ක්‍රියාත්මකව ඔන් පවතින අවස්ථාවේදී උෂ්ණත්වයේ වැඩි අගයකට පවතින විට සෙවිලින් පංකාව ක්‍රියාත්මක කරවීමට නිර්මාණය වූ පහත දැක්වෙන සරල තර්කන පරිපථය සලකන්න. ඒතර ඒ කියන්නේ P සහ Q සඳහා අදාළ වන තාර්කික ద్వාර දෙක මොනවද කියන එක. ඒතර ස්විච් එකක් තියෙනවා on සමානයි 1යි off සමානයි 0යි කියලා. සෙවිලින් පංකාව තමයි දල්වන්න උත්සාහ කරන්නේ. මෙතනදී මේ පංකාව ක්‍රියාත්මක කරවන්න උත්සාහ කරන්නේ. එතකොට උෂ්ණත්ව සංවේදකය අඩුයි නම් 1යි වැඩි නම් 0යි. දැන් මේ කියන විදිහට බල සැපයුම් ස්විචය විදුලි පංකාව සඳහා on පවතින වෙලාවෙදී තමයි මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. කියන්නේ ඒක සිද්ධ විය යුතු දෙයක්මයි on එකේ තියෙන එක. බල සැපයුම් ස්විචය කියන්නේ මේක එක වීම අනිවාර්යයි. උෂ්ණත්වයේ වැඩි අගයක පවතින විට
උෂ්ණත්වය වැඩි කියන්නේ බිඳුවයි කියන එක. එහෙනම් අපිට මේ පැත්තෙන් බිඳුව ගන්නත් ඕනේ. මෙතනින් බිඳුව තියෙනකොට මෙතනින් එක තියෙනකොට මේ බිඳුව එකක් බවට පරිවර්තනය කරගන්න තිබුණා අපිට මෙතන not gate එකක් දැම්මා නම්. ඊට පස්සේ එතනින් එකක් ආවා නම් ඒ එකයි මේ එකයි දෙකම පවතින අවස්ථා කියන එක. අවස්ථා දෙකක්. ආදාන දෙකම සත්‍ය වන්නේ නම් කියන්නේ මෙතනට AND gate එකක් තමයි දාන්න වෙන්නේ. ඒ අනුව අපිට Q සඳහා not ద్వාරයකුත් P සඳහා AND ద్వාරයකුත් වශයෙන් ලියන්නයි තියෙන පිළිතුර. P සමානයි not P සමානයි Q Q සමානයි not කියලා පිළිතුර ලියලා තියන්නයි තියෙන්නේ. B කොටසේ අහන්නේ රිදි සෝදන යන්ත්‍රයක සරල කරන ලද පරිපථය සලකන්න. බල සැපයුම් ස්විචය, දොර සංවේදකය, ඊට පස්සේ ජල මට්ටම් සංවේදකය මේ හැම එකකින්ම වසායත මෙතන තියෙන දොර සංවේදකයේ වසායත කියන එක එක දාලා විවෘතව ඇත බිඳුව දාලා තියෙන්නේ. පිරී ඇත කියන එක ජල මට්ටම එක දාලා හිස්ව ඇත කියන එක බිඳුව දාලා තියෙන්නේ. එතකොට මේ කියන විදිහට මෙතනින් එක තියෙන එක තමයි ගන්නෙ. මෙතනින් එක තියෙනකොට එක සහ මෙතනින් එක තියෙනකොට තමයි මෙතනින් එක යන්නේ. මෙතන බල සැපීම ඔන් කරලා තිබ්බ වෙලාවට තමයි රිදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මකයි කියලා කියන්නේ. එතකොට සරල කරන ලද පරිපථය අඳින්න කියලා අපෙන් අහන්නේ. මේක කියනවා පහත දක්වා ඇත්තේ ඉහත තර්කන පරිපථයට තුල්‍ය වූ සත්‍යතාවක් වයි. එහි දැක්වෙන ලේබල් A to H ලියා එකිනෙක අදාළ සත්‍යතාවගේ එක හෝ බිඳුව ලියා දක්වන්න කියන එකත් කියනවා. මේ පරිපථයට අනුව සෑම ආදානයක්ම එක වන අවස්ථාවේදී තමයි ප්‍රතිදානය සත්‍ය වෙන්න ඕනේ. AND ద్వාර සම්බන්ධ වෙලා තියෙන නිසා මේ ස්ථානවල මේක AND ద్వාරයක්, මේ ස්ථානෙත් මෙතන AND ద్వාරයක්. මේ අවස්ථා දෙකේදීම ප්‍රතිදානය එක කියන එක ගන්න. සෑම ඒ කියන්නේ ආදාන තුනෙන්ම ප්‍රතිදානය එක આવොත් තමයි සත්‍යතාවගේ ප්‍රතිදානය එක කියලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකෙදි සෑම ద్వාරයකදීම ආදාන එක වශයෙන් තියෙන්න ඕනේ. මෙතනත් එක මෙතනත් එක මෙතනත් එක තිබුණොත් ප්‍රතිදානය එක වශයෙන් මේ විදිහට ගන්න පුළුවන්. ඒ නිසා අවසානම අවස්ථාව සියලුම ආදාන සත්‍ය වෙන වෙලාව එක වෙන්න ඕනේ. එක ආදානයක් හරි ශුන්‍ය වෙන හැම අවස්ථාවකම මේ ඉහත තියෙන සෑම අවස්ථාවකම ප්‍රතිදානය ශුන්‍ය වෙන්න ඕනේ කියන එක තමයි මේ විදිහට තමයි සත්‍යතාවක සම්පූර්ණ කරන්න වෙන්නේ. ඊළඟට පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසේ දියැලි ජීවන චක්‍ර ආකෘතිය සහ පුනර්කරන වෘද්ධි ජීවන චක්‍ර ආකෘතිය අතර ප්‍රධාන වෙනස්කම කුමක්ද කියලා අහනවා. දියැලි ආකෘතිය සාමාන්‍යයෙන් ආරම්භයේදීම සියලුම අවශ්‍යතා සම්පූර්ණයෙන් දැනගෙන ඕනේ වැඩේ පටන් ගන්න. පුනර්කරන වෘද්ධි ආකෘතිය තුළ කලින් පියවරක් සියලුම පියවරයන් ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන්න කලින් ආරම්භයේදීම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ සියලු අවශ්‍යතා හඳුනා ගන්න. ඒකත් එක වෙනසක්. එතකොට එක් පියවරක් අවසන් කළාට පස්සේ තමයි දියැලි ආකෘතියේ ඊළඟ පියවරට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. නමුත් පුනර්කරන වෘද්ධි ආකෘතිය මේක පුනර්කරණයක් නිසා ඊළඟ වාරයේදී ක්‍රියාත්මක වීමක් කරන්න පුළුවන්. වාර කිහිපයක් සයිකල් එකක් වගේ. ටික ටික ක්‍රමානුකූලව තමයි මෘදුකාංගයේ වර්ධනය වෙන්නේ. ඒ නිසා එක පියවරක් අවසන් නොකර ඊළඟ පියවරට ගියත් ඊළඟ වතාවේදී සම්පූර්ණ කරගෙන මේ විදිහට යන්න පුළුවන්. එහෙනම් අපි කියමු මෙහෙම. දියැලි ආකෘතියේදී
පෙර පියවර අවසන් කිරීම ඊළඟ පියවරට යාමට අත්‍යවශ්‍යයි. නමුත් පුනර්කරන වෘද්ධි ආකෘතියේදී පෙර පියවර අවසන් නොකර හෝ ඉදිරි පියවර වෙත ගමන් කිරීමට හැකිය කියන කාරණය අපි එතනදී දක්වමු. B කොටසේ අහනවා පුනර්කරන වෘද්ධි ජීවන චක්‍ර ආකෘතියේ එක් වාසයක් ලියන්න කියලා. පුනර්කරන වෘද්ධි ආකෘතියේදී අවශ්‍යතා සියල්ල මුලදී හඳුනා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍යතා වෙනස් වන පරිසරයකදී වුණත් සංවර්ධනය පටන් ගන්න පුළුවන්. හැබැයි දියලි ආකෘතියේදී අවශ්‍යතා සියල්ල මුලදී හඳුනා ගන්න ඕනේ. ඒ නිසා ඒක වාසියක් විදිහට ලියන්න පුළුවන්. පුනර්කරන වෘද්ධි ආකෘතියේදී ආරම්භයේදී පද්ධති අවශ්‍යතා සියල්ල හඳුනා ගැනීම අත්‍යවශ්‍ය නොවීම කියන කාරණය. තවත් වාසියක් විදිහට පද්ධතියේ සංවර්ධනය අතරතුර වුණත් අවශ්‍යතා වෙනස් කිරීමට හැකියවීම කියන එක අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි කොටසේ අහනවා මිලදීගත් මේස පරිගණකයකට විවිධ පරයන්ත උපාංග සම්බන්ධ කිරීම ඔබ වෙත පැවරී ඇත. පහත දක්වා පහත පෙන්වා ඇති කාර්ය තීරුවේ. ඒ සඳහා භාවිත කළ යුතු ලයිස්තුගත කර ඇති කෙවෙනි නේද? කෙවෙනි සම්බන්ධක තීරුවේ පෙන්වලා තියෙනවා. මේ කාර්ය තීරුවක් වෙනම තියෙනවා, කෙවෙනි තීරුවක් වෙනම තියෙනවා. ඊට පස්සේ එක් එක් කාර්ය සඳහා අදාළ කෙවෙනි ගලපා කාර්ය අංකයේ ඉදිරියෙන් ගැළපෙන කෙවෙනි ලේබලය ලියා දක්වන්න කියලා කියන්නේ. ඒතර කාර්ය 1 කියලා අපි පිළිතුරු පත්‍රයේ මේක පිටපත් කරනවා. කාර්ය 1 ඉදිරියේ මොකද්ද? LED තිරය පද්ධති එකකයට සම්බන්ධ කරන්න නම් අපිට මේ D කියන එක තමයි ගන්න වෙන්නේ. මෙතන වීඩියෝ පෝට් එක මෙතනනේ තියෙන්නේ. ඊට පස්සේ යතුරු පූර්ව මූසිකය සම්බන්ධ කරන්න කාර්ය 2 ඉදිරියේ C කියන එක ලියන්න. ජාල රැහැන සම්බන්ධ කරන්න මෙන්න මෙතන තියෙන RJ45 කේබල් එකේ පෝට් එක ඒක ගන්න ඕනේ. ජාල රැහැන ඊට පස්සේ බල සැපයුම සම්බන්ධ කරන්න මේ පවර් කේබල් එක සම්බන්ධ කරන්න තියෙන A කියන කෙවෙනිය තමයි ගන්න වෙන්නේ. ඊළඟ කොටසේ අහනවා වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතයෙන් හැඩසව් ගැනීමට පෙර සහ හැඩසව් ගැනීමෙන් පසු පහත පෙන්වා ඇති වාක්‍ය ඛණ්ඩ සලකන්න. මේ වාක්‍ය ඛණ්ඩයේ අකුරු වල ප්‍රමාණය වෙනස් කර නොමැති බව සලකන්න. හැඩසව් ගැනීමට පෙර මේ වගේ තමයි වාක්‍ය ඛණ්ඩේ තියෙන්නේ. හැඩසව් ගැනුවට පස්සේ අපිට පේනවා මේක ඉටැලික්ස් වලට දාලා තියෙනවා කියලා. එතකොට අහන්නෙත් අපෙන් වදන් සැකසුම මෘදුකාංග මෙවලම් මොනවද කියලා මේ ඉහත වෙනස්කම් කරන්න. එතකොට ඇලයි අකුරු පාවිච්චි කිරීම ඉටැලික්ස් පාවිච්චි කිරීමත් තද අකුරු බෝල්ඩ් කියන එකත් තමයි මේකට ලියන්න වෙන පිළිතුර. ඒ වගේම මේ ෆස්ට් කියන එක 21st කියන එක සඳහා සුපර්ස්ක්‍රිප්ට් කියලා දෙනවා. සාමාන්‍යයෙන් අපි මෙන්න මේ වගේ ටූල් එකේ ලියලා තියෙන්නේ සුපර්ස්ක්‍රිප්ට් කියන එක ඔන්න ඔය වගේ ටූල් එක. ඒක ගන්න පුළුවන්. බෝල්ඩ් එක අපි කතා කළා. ඉටැලික් අයි අකුර වගේ තියෙන ටූල් එක එකත් මේ හැඩසීම සඳහා භාවිත කරලා තියෙනවා. 6 වෙනි ප්‍රශ්නේදී පහත වම් තීරුවේ වලාකුළු පරිගණන සේවා තුනක් AC A ඉඳලා C දක්වා ලේබල් තියෙනවා. දකුණු තීරුවේ AA එක් වර්ගය මගින් ලබා දෙන සමහර සේවා විස්තර කර ඇත.
එක් එක් වර්ගය මගින් ලබා දෙන සමහර සේවා විස්තර කර ඇත. X ඉඳලා Y දක්වා. මේ තීරු දෙකෙහිම අයිතම ගලපා අදාළ යුගල ලේබල මගින් ලියා දක්වන්න කියලා කියනවා. මෙතන තියෙන්නේ IaaS Infrastructure as a Service, Software as a Service, Platform as a Service කියන වලාකුළු පරිගණක සේවා ආකෘති තුනනේ. ඒතර වලාකුළේ ස්ථාපනය කළ මෘදුකාංග සැපයේ කියලා කියනවා Google Docs වගේ උදාහරණ X වලදී. Y වලදී කියනවා Google App Engine එහෙමත් නැත්නම් මෘදුකාංග සංවර්ධනය සඳහා අවශ්‍ය පරිසරයක් ගැන. Z වලදී කියන්නේ සේවාදායකයන් ජාල ආචාර්යනය වැනි පහසුකම් සැපේ කියලා. එතකොට අපිට පේනවා මෘදුකාංගයක් මේ X කියන එක ගැලපෙන්නේ මෘදුකාංගයක් විදිහට. එතකොට software as a service කියන එක B ඉරි කෑල්ලක් X කියලා පිළිතුරු පත්‍රයේ පිටපත් කරන්න ඕනේ. B කියන එකට ගැලපෙන්නේ නම් X කියන එක. ඒ වගේම A කියන එකට ගැලපෙන්නේ යටිතල පහසුකම් සේවාවක් විදිහට infrastructure as a service කියන එක ගලපන්න ඕනේ. C කියන එක ගලපන්න ඕනේ වේදිකාව platform as a service කියන එකට උදාහරණයක්. එතකොට C එකට නම් අපිට ගන්න පුළුවන් මෘදුකාංග සංවර්ධන පරිසරය. එහෙමනම් යටිතල පහසුකමක් විදිහට Aට ගලපන්න වෙන්නේ ඔය Amazon Web Service වගේ උදාහරණ දීලා තියෙන Z කියන අවස්ථාව. හත්වෙනි කොටසේදී අහන්නේ S1 සිට S4 දක්වා ලේබල් මගින් දක්වා ඇති විවිධ සංනිවේදන ක්‍රමවේද අවශ්‍ය වන වෙනස් සංසිද්ධි හතරකි. මේකේ බැංකු කළමනාකරුවෙකු ශ්‍රී ලංකාවේ සිටින අතරතුර ඉන්දියාවේ පිහිටි ඔහුගේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන රැස්වීමකට එක්වීම. S2 විදිහට තියෙන ලේකම්වරිය ඇයගේ කළමනාකරුගේ වාර්තාවක මෘදු පිටපත soft copy එක වෙනත් නගරයක පිහිටි ශාඛාවක සේවය කරන සියලුම සේවකින් වෙත යැවීම. S3 තාක්ෂණික නිලධාරියෙකු යන්ත්‍රය අලුත් වැඩියා කරලා අවසන් බව ඔහුගේ කළමනාකරුව වෙත පණිවිඩයකින් දන්වා යැවීම. S4 කියන්නේ අලෙවි කළමනාකරුවෙකු සමාජ සේවා ව්‍යාපෘතියක ඡායාරූප පාරිභෝගිකයන් සමග බෙදා ගැනීම ෂෙයා කරන්න. ඔවුන්ගේ ප්‍රතිපෝෂණ විවරණය ලබා ගැනීම. එතකොට මේ පහත දී ඇති ලයිස්තුවෙන් ඉහත දක්වා ඇති එක් එක් සංසිද්ධිය වඩාත්ම ගැළපෙන සංනිවේදන ක්‍රම හඳුනාගෙන සංසිද්ධි අංකය හා හඳුනාගත් සංනිවේදන ක්‍රමය ලියා දක්වන්න කියනවා. එතකොට අපිට S1 කියලා ලියලා S1 කියලා ලියලා ඉරි කැලක් ගහලා තමයි මේ උත්තරේ ලියන්නේ. මෙතන උත්තර තියෙනවා බ්ලොග් තියෙනවා, විද්‍යුත් ඇපෑල තියෙනවා, ෂණික පණිවිඩ කියලා 3යි, සමාජ ජාල 4යි, වීඩියෝ සම්මන්ත්‍රණ 5ක් තියෙනවා. පිළිතුරු 5කින් මේකට ගැළපෙන විදිහේ පිළිතුරු 7ක් තමයි ගන්න වෙන්නේ. එතකොට S1 දී බැංකු කළමනාකරුවා ශ්‍රී ලංකාවේ සිටින අතරතුර ඉන්දියාවේ පිහිටි ප්‍රධාන කාර්යාලයක රැස්වීමට තමයි එක් වෙන්නේ. එහෙමනම් මේක වීඩියෝ සම්මන්ත්‍රණය කියලා තමයි ගන්න වෙන්නේ. S1ට ගන්න වෙන්නේ වීඩියෝ සම්මන්ත්‍රණය. S2 කියන්නේ මෘදු පිටපතක් සියලුම සේවකයන් වෙත යවනවා කියනවනේ. එතකොට විද්‍යුත් ඇපෑලෙන් තමයි ඒක පහසුවෙන්ම යවන්න පුළුවන් වෙන්නේ. S2 කියලා ලියලා විද්‍යුත් ඇපෑල කියන එක ලියන්න. S3 කියන්නේ තාක්ෂණ නිලධාරියෙකු යන්ත්‍රයක් අලුත් වැඩියා කර අවසන් බව කළමනාකරුව වෙත පණිවිඩයකින් දක්වලා යවනවා කියලා. ඒක පුළුවන් සාමාන්‍යයෙන් කෙටි පණිවිඩයකින් යවන්න අපිට. S3ට කෙටි පණිවිඩය. 4 වෙනි එකේ S4 කියන්නේ අලෙවි කළමනාකරුවෙකු. එයාගේ ව්‍යාපෘතියක ඡායාරූපයක් පාරිභෝගිකයන් සමග බෙදා ගන්නවා නම් පාරිභෝගිකයෝ ඉන්නකොට සමාජ ජාලයක් ඔස්සේ මෙයාට පුළුවන් මේක බෙදාගෙන යන්න. S4 සඳහා සමාජ ජාල කියන එක තමයි අපිට තෝරන්න වෙන්නේ.
8වෙනි කොටසේ අහන්නේ වර්ණ ගැඹුර ලෙස පික්සලයකට බිටු 10ක් පික්සල් per bit කියන එක එහෙම නැත්නම් මේ පික්සල් PPP කියන්නේ පික්සල් පොයින්ට්ස් නේ. එතකොට බිටු 10ක් තමයි පික්සලයකට අයත් වෙන්නේ. මේ රූපේ වෙනස් වර්ණ කොපමණ සංඛ්‍යාවක් නිරූපණය කළ හැකිද කියලා අහන්නේ. එතකොට සාමාන්‍යයෙන් පික්සලයක බිටු ගණන අපි මෙහෙම ගත්තොත් පික්සලයකට බිටු 2යි නම් වර්ණ නිපදවන්න පුළුවන් මෙන්න මේ ආදී වශයෙන් වර්ණ. මෙන්න මේ කේත 4 නිපදවන්න පුළුවන්. පික්සලයට බිටු 3යි නම් ওই විදිහට බිටු 3 කේත නිපදවන්න පුළුවන්. ඒ සෑම කේතයකින්ම යම්කිසි වෙනම වර්ණයක් නිරූපණය කරන්න පුළුවන්. එතකොට බිටු 3ක් ගත්තාම 8ක් එනවා. ඔන්න ඔය විදිහට. එහෙනම් බිටු 2 කියන්නේ 4යි, බිටු 3යි කියන්නේ 8යි. ඔය ආදී වශයෙන් වෙනස් කරනකොට බිටු 10ක් පික්සලයක තියෙනවා නම් දෙකේ 10 වෙනි බලය 1024 තමයි මේකෙන් නිපදවිය හැකි වර්ණ සංඛ්‍යාව. දෙකේ 10 වෙනි බලය. ඒ කියන්නේ 1024ක් 10 පාදයෙන් ලිව්වොත් වර්ණ නිපදවීමේ හැකියාව තියෙනවා. 9 වෙනි ප්‍රශ්නේ අහන්නේ 9 වෙනි කොටසේ නිකිලයක එයට අඩු වූ සියලු නිකිලයන් සමග පවතින ගුණිතය ගණනය කිරීමේ පහත ගැලීම් සටහන සලකන්න කියලා. n කියලා තියෙන්නේ නිකිලයක්. දී ඇති නිකිලයක් විට අදාළ ගුණිතය 1 2 3 ආදී වශයෙන් n දක්වා වෙනවා කියන එක. එතකොට n කියන්නේ 5යි නම් අපිට මේ කියන විදිහට 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 4 වැඩි කිරීම 5 ආදී වශයෙන් ඔහොම පිළිතුර ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ උදාහරණයක්. එහෙමනම් L සිට M දක්වා මේ තියෙන අවස්ථා ටික සම්පූර්ණ කරන්නයි තියෙන්නේ. ආරම්භය කරනවා n ආදානයක් තියෙනවා. ඊට පස්සේ p සමානයි 1යි q සමානයි 1යි කියලා අගයන් ආදේශයක් තියෙනවා. දැන් q කියන්නේ 1යිනේ. 1 විශාල දහනවා n ට. ලබා දෙන n කියන එක අපි හිතමු මේ වගේ user ලබා දීපු අගයක් 5 වගේ එකක්. ඒක විශාල වුණොත් නවත්තන්නයි තියෙන්නේ p පෙන්නන නවත්තන්නයි තියෙන්නේ. ඔව් පැත්තෙන් මේ විදිහට තියෙනවා. එහෙම නැත්නම් p කියන විචල්ය සමාන කරන්න කියනවා l ට. එතන l සහ m තමයි අපි සම්පූර්ණ කරන්න ඕනේ. දැන් l කියන අගය ආදේශ කරලා තියෙනවා p ට. පෙර පැවතුනේ 1 කියන අගය. එතකොට ලබා දෙන ගුණිතය දැන් p පැවතුනේ එකේ 1 වැඩි වෙන්න ඕනේ ඊළඟ අගයෙන් 2කින්. ඊට පස්සේ ඉදිරියට යන්න ඕනේ. ඊට පස්සේ q සමානයි qට එකක් එකතු කරපු අගය. මෙතන q සමානයි පැරණි qට එකක් එකතු කරපු අගය කියලා නැවත වාරයක් q 2යි කියලා කියමු. දැන් දෙවෙනි වාරෙදී පළවෙනි වතාවේ q 1යි දැන් q 2යි. q 2 කියන එක දාගෙන නැවත වාරයක් ගුණිතය හොයන්න එන්න ඕනේ. ওই විදිහට යනකොට දැන් ආරම්භක p අගය ගුණ වෙන්න ඕනේ ඊළඟ අගයෙන්. මේ විදිහට හදන්න නම් l කියන එකට දාන්න වෙන්නේ p සමානයි p ගුණ කිරීම පැරණි p ගුණ කිරීම අපි ඒක පැහැදිලිව ලියුවොත් මේ වගේ. මෙතනට එන්න ඕනේ p සමානයි පැවති p ගුණ කරන්න ඕනේ q ගෙන්.
එතකොට පළවෙනි වතාවේ බලන්න Pත් එකයි Qත් එකයි එක්වරක් එක කියන එක එනවා. ඊට පස්සේ Qට එකක් එකතු වෙනවා. මෙතන දෙවෙනි පියවරේදී. දෙවෙනි process box එකේදී Q එකක් එකතු වෙනවා. Q දෙකයි ඊට පස්සේ නැවත වාරයක් ගිහිල්ලා මෙතනින් එනකොට දැන් අපි උදාහරණ වශයෙන් සැලකුවේ 5ට වඩා කුඩයිද කියන එකනේ බලලා යන්නේ. එතකොට මේ Q කියන අගේ දැනට විශාල වෙලා නැහැ. ඒ කියන්නේ nට වඩා විශාල වෙලා නැහැ. n ආදානය කළේ 5යි නම් උදාහරණයක් විදිහට nට වඩා 5ට වඩා 2 විශාල වෙලා නැහැ. නැත පැත්තෙන් නැවත වාරයක් ගිහිල්ලා දැන් අලුත් p තමයි අලුත් q තමයි 2. ඒ දෙකෙන් ගුණ වෙනවා පැරණි p. ඊට පස්සේ අලුත් p හදා ගන්නවා. ওই විදිහට මේ පුනර්කරණය සිද්ධ වෙනවා අවශ්‍ය වාර ප්‍රමාණය nට වඩා n සමානයි 5යි නම් qත් 5 අවස්ථාවෙත් මේක නැත දිශාවෙන් ගිහිල්ලා පුනර්කරණය වෙලා q ගේ අගේ වැඩි වුණොත් 6 වගේ ලබා දීපු ආදානය කළ nට වඩා විශාල සංඛ්‍යාවකට වඩා විශාල වුණොත් එහෙම එතකොට ඔව් කියන එක දිශාවට තමයි ගමන් කරන්න වෙන්නේ. කොන්දේසි අනුව. එතකොට p ප්‍රදර්ශනය කරගෙන තමයි අවසන් වෙන්නේ. එහෙමනම් අපිට ලියන්න වෙන්නේ මේ L සඳහා පිළිතුර අපෙන් අහන්නේ p සමානයි L කියලානේ. දැන් සම්පූර්ණ පිළිතුර ලියලා හරියන්නේ L කියලා කියන්නේ p ගුණ කිරීම q කියන එක ලියන්න ඕනේ. m කියලා කියන්නේ q ධන 1 කියන එක ලියන්න ඕනේ. සම්පූර්ණ ප්‍රකාශයම මේ විදිහට ලිව්වොත් වැරදි. මොකද m කියන මෙතන රවුම් කරලා තියෙන m එක අහන්නේ ඉදිරියෙන් දැක්විය යුතු කොටස විතරක් නිසා අපි කල්පනාකාරීව ඒකට උත්තර දෙන්න ඕනේ. මේක අහනවා n සමානයි 4යි නම් ඇල්ගොරිතමේ අවසානයේදී p සහ q සඳහා පවතින අගයන් ලියන්න කියලා. මේ උදාහරණයේ හැටියට n සමානයි 4යි නම් 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 4 කියන අගය තමයි p ගේ තියෙන්න ඕනේ. q ගේ තියෙන්න ඕනේ 5 කියන අවස්ථාව. එතකොට තමයි පුනර්කරණය නවතින්නේ. අපි මේ මෙතන සලකපු උදාහරණය වගේම 4 දක්වා ගුණ වුණාම එක් වරක් 2 2යි දෙවරක් 3 6යි හැවරක් 4 24යි ආදී වශයෙන් p හි අගය 24න් නවතිනවා. q ගේ අගය 5 කියන අගයට ආවට පස්සේ තමයි පුනර්කරණය නවතින්නේ. ඒ අනුව මේ විදිහට උත්තර දෙන්න ඕනේ. p සමානයි 24යි q සමානයි 5යි. 10 වෙනි කොටසේ වගු දෙකක් තියෙනවා. පහත පෙන්වා ඇති සේවක වගුව සහ කාර්යාංශ වගුව. මෙතන සේවක වගුව, මෙතන එහා පැත්තේ කාර්යාංශ වගුව. කොළඹ ත්‍රී ප්‍රදේශයේ පිහිටා ඇති IT නම් වූ නව කාර්යාංශයක් එකතු කළ යුතුව ඇතැයි උපකල්පනය කරන්න ඕන. මේ සඳහා එකතු කළ යුතු නව රෙකෝඩය අදාළ වගුවේ නම සමග ලියා දක්වන්න කියලා කියනවා. IT කියලා තමයි ඒ ඩිවිෂන් නේම් එක දෙන්න වෙන්නේ. ඒකට අංකයක් දාන්න වෙන්නේ 4 වගේ එකක්. කොළඹ 3 කියලාම අපි මෙතනින් මේ වගුවේ ලියන්න ඕනේ. මේක කාර්යාංශ වගුව කියලා ලියලා මෙන්න මේ වගේ කාර්යාංශ වගුව කියලා ලියලා මෙතන එන්න ඕනේ රෙකෝඩ් එක මේ විදිහට කොටු කරලා IT 4යි කොළඹ 3 කියලා රෙකෝඩ් එකක් විදිහට මේ විදිහට ලියන්න ඕනේ. එතකොට අපි මෙන්න මේ වගේ වගුවක් විදිහට
මේක දැක්කුවොත් මෙන්න මේ වගේ වගුවක ආකෘතියෙන් ওই විදිහට ඇතුළට දාලා ලියන්න. රෙකෝඩ් එකක්. වගුවක රෙකෝඩ් එකක් වගේ වගුවේ ඉහළින් නම තියෙන්නත් රෙකෝඩ් එක මේ විදිහට ශේස්ත්‍ර වෙන් වෙන විදිහට ඉරි දාලා ලිව්වනම් හරි. B කොටසේ අහනවා සමන් සහ ජෝන් යන දෙදෙනා ස්ටෝස් කාර්යාංශයේ කාර්යයේ නියුතු වේ. ෆසාල් කාර්ය නියතව සිටින්නේ ෆිනෑන්ස් අංශයේ. රාජ් මෑත කාලයේදී IT අංශයට එක්ව ඇත. මේ තොරතුරු සේවක වගුව තුළ පෙන්වීමට P සිට S දක්වා PQRS ලේබල් වලට අදාළ අගයන් ලියන්න කියලා කියනවා. එතකොට ඩිවිෂන් ID එක. ඩිවිෂන් ID විදිහට ඉන්නේ ඩිවිෂන් එකේ අංකය මේ පැත්තට එකතු කරලා ලියන්න ඕන. මේක කියනවා සමන් සහ ජෝන් කියන දෙන්නම. අපි හොයමු සමන්. සමන් සහ ජෝන් කියන දෙන්නම ස්ටෝස් කියන අංශේ. එතකොට ස්ටෝස් එකේ අංකය හොයලා ලියන්න තියෙනවා. ස්ටෝස් එකේ අංකය 2 කියන එක ඒ අවස්ථා දෙකට ලියන්න ඕන. P සමානයි 2යි කියලා පිළිතුරු පත්‍රයට පිටපත් කරන්න. රාජ් කියන කෙනා IT අංශයටනේ එකතු වෙලා තියෙන්නේ. එතකොට ඒකට 4වත් දාන්න වෙනවනේ. ෆසාල් කියන කෙනා ෆිනෑන්ස් අංශේ ඒකට 1 කියන එක තමයි ලියන්නේ. P සමානයි 2යි Q සමානයි 4යි R සමානයි 2යි S සමානයි 1යි කියලා ලියවන හරි. දෙවෙනි ප්‍රශ්නේ. දීර්ඝ කාලයක් පරිගණක හා වැඩ කරන අය ඒ හා බැඳුණු සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ඇතැම් විට පැමිණිලි කරයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ගැටලු A සිට C දක්වා තියෙනවා. ඒ සඳහා විය හැකි හේතු තමයි G සිට I දක්වා තියෙන්නේ. යෝග්‍ය විසඳුම් ටික ලේබල් මගින් දක්වලා තියෙනවා P සිට W දක්වා. මේකෙදි අහන්නේ A සිට C දක්වා සෞඛ්‍ය ගැටලු විය හැකි හේතු සහ යෝග්‍ය විසඳුම් මේවා ගලපලා මේ ගැළපීම ලේබල් භාවිත කොට ලියා දක්වන්න කියලා කියනවා. දැන් සෞඛ්‍ය ගැටලුව කියනවා කාපල දෝනා සහ ලක්ෂණය. පරිගණක දෘෂ්ටි සහ ලක්ෂණය. මාංශපේශි සහ අස්ථි ආශ්‍රිත ගැටලු. නිවැරදි නොවන ඉරියව්. හෝ නිසි ලෙස සකස් නොවූ වැඩ අවකාශය. ඊට පස්සේ ස්නායුවක වේදනා සහගත තෙරපීම. අතෙහි මණික් කටු ආශ්‍රිතව ඉදිරි කොටස හරහා ගමන් කිරීම. ඔය අතේ මණික් කටු ආශ්‍රිත ස්නායු තෙරපීම නිසානේ කාපල දෝනා සහ ලක්ෂණී කියලා එන්නේ. දිගු කාලයක් පරිගණක තිරයේ දිහා බලාගෙන හිටියාම ඇස් වලට ගැටලු ඇති වෙනවා. ඒතර අපිට මේක ගලපලා ලියන්න පුළුවන්. පරිගණක දෘෂ්ටි සහ ලක්ෂණය B වලට I ගලපලා ගන්න පුළුවන්. කාපල දෝනා සහ ලක්ෂණය A ට H ගලපන්න පුළුවන්. නිවැරදි ඉරියව් නොතිබ්බොත් අපි දන්නවා C ට G ගලපලා මේ විදිහට ලියන්න පුළුවන්. මේකේ කාපල දෝනා සහ ලක්ෂණය ගත්තොත් ඒකට හේතුවට විසඳුම් ඉහළ බැලීමෙන් සහ ඈත පිහිටි වස්තුන් දෙස මොහොතකට එකෙල්ලේ බලා සිටීමෙන් ඇසෙහි පේශීන්ට විවේකී ලබා දීම කියන එක අපිට පේනවා ඇස් සඳහාම වූ හොඳ විසඳුමක්. නිරන්තරයෙන් සිට ගැනීම වගේ දේවල් හොඳයි අපිට ඉරියව් වෙනස් කිරීම ඒව ගන්න පුළුවන්. කාපල දෝනා සහ ලක්ෂණයටත් හොඳයි. මේ මස්කියුලර් ස්කෙලිටල් ඩිසෝඩර් මාංශපේශි සහ අස්ත්‍රි ආශ්‍රිත ගැටලු වලටත් විසඳුමක්. දැන් මෙතන අපි
R කියන එක පුනරාවර්තන කාර්යයන්ගෙන් ක්‍රමානුකූලව විවේක ගැනීමට සිහි කැඳවීම සඳහා එලා මොරලොසු භාවිතය. ඒකත් අපිට පුනරාවර්තී ආතති පීඩා කියන එකට විසඳුමක් විදිහට ගන්න පුළුවන්. මේ එක හේතුවක් සඳහා විසඳුම් කීපයක් තියෙන්න පුළුවන්. මේක රෝගයක් එහෙමත් නැත්නම් මේ තියෙන ගැටලුවක් ආශ්‍රිතව විසඳුම් කීපයක් ගන්න පුළුවන් මෙතනින්. ඒ අනුව වගු ආකෘතියකින් දැක්වුවා නම් බොහොම පහසුයි. S කියන්නේ මැණික් කටුව නැමීමෙන් වැළැක්වීම. යතුරු ලියනිය කරන විට මැණික් කටුව හා ඇඟිලි කෙලින් තබා ගැනීම. කාපල දෝනා සහ ලක්ෂණයටත් හොඳයි. යතුරු පුවරුව කෙටිමන් යතුරු භාවිතා කරන යතුරු ලිවීම අඩු කර ගන්න පුළුවන් කියලා, මූසිකයේ චලන අඩු කර ගන්න පුළුවන් කියලා. ඒකත් කාපල දෝනා සහ ලක්ෂණයට. යතුරු ලිවීමේදී යතුරු තදින් එබීමෙන් වැළැක්වීම, ස්පර්ශ යතුරු ලියනේ, ටච් ටයිපින් වගේ ඒවා. ඒකත් අපිට ගන්න පුළුවන් කාපල දෝනා සහ ලක්ෂණයටත්. එලිකන ග්ලෙයා ඇහැට ඇති වෙන දෙයක්නේ. ග්ලෙයා වෙනවා. එලිකන වළක්වා ගැනීමට පරිගණකයේ නිසි ස්ථානයක පිහිටුවා ගැනීම. ජනෙල් වලට තිර රෙදි භාවිතය. තිර රෙදි භාවිතා කරාම එළියෙන් එන ආලෝකය පාලනය කරගෙන අපිට තිරේ දිහා බැලීම පහසු කරගන්න පුළුවන්. ඇහැට ග්ලෙයා වෙලා පේන්නේ නැති වෙනවා. ඒක ඇහැ සම්බන්ධයෙන් තමයි ගන්න වෙන්නේ. ඒක විසඳුමක් විදිහට ඇස් මට්ටමේ ඉඳලා අංශක 15ක් 20ක් දක්වා ප්‍රමාණයෙන් පහතින් පරිගණක තිරේ තබා ගන්න එකත් ඇස්වල ආරක්ෂාවට ගන්න පියවරක් විදිහට. එහෙනම් ඇස්වල තිබ්බේ PQ සහ W කියන එක පරිගණක දෘෂ්ටි සහ ලක්ෂණයට විසඳුම් විදිහට දාන්න පුළුවන්. PQ සහ W වගේ ඒවා. Q අදාළ වෙන්නේ නිරන්තර සිට ගැනීම වගේ ඒවා. දෘෂ්ටි සහ ලක්ෂණයට ගන්න බෑ. ඒ වල කාපල දෝනා සහ ලක්ෂණයට නම් Q වගේ එකක් ගන්නත් පුළුවන්. ඒතර අපි මේක වගුවක් විදිහට දැක්වුවොත් ඒ කියන ගැටලුවට හේතු වශයෙන් H අපි යා කළා. ඒ කියන්නේ කාපල දෝනා සහ ලක්ෂණයට මෙන්න මේ අවස්ථා ටික Q නිරන්තරයෙන් සිට ගැනීම හා අත්ඇඟිලි පිටපැත්ත දිග හැරීම මේ වගේ දේවල්. R කියන්නේ පුනරාවර්තන කාර්යයන්ගෙන් ක්‍රමානුකූලව විවේක ලබා ගැනීම. මැණික් කටුවේ නැමීමෙන් වැළැක්වීම. S කියන්නේ යතුරු පුවරුව කෙටිමන් යතුරු භාවිතය. T ඊට පස්සේ V කියන්නේ එලිකන. එතන U ගන්න වෙන්නේ. U වගේ අවස්ථා. මෙතනට අපි U කියන එක දාමු. යතුරු ලිවීමේදී තදින් එබීමෙන් වැළැක්වීම. ඒ වගේ දේවල් ටික ගන්න පුළුවන්. B කියන හේතුව තියෙන්නේ B කියන ගැටලුව තියෙන්නේ පරිගණක දෘෂ්ටි සහ ලක්ෂණය. ඒකට හේතුව අපි I කියලා නම් කළා. හේතුව තමයි I කියලා නම් කළේ. ඒක වළක්ව ගන්න. ඒ කියන්නේ විසඳුම් විදිහට දෘෂ්ටිය සම්බන්ධයෙන් ඉහළ බැලීමෙන් ඈත වස්තුන් දෙස බලන එක හොඳයි. ඊට පස්සේ පුනරාවර්තන කාර්යයන්ගෙන් ඒ ක්‍රමානුකූලව විවේක ගන්න එක ඇසටත් හොඳයි. V කියලා දීලා තියෙන්නේ ග්ලෙයා එලිකන. ඊට පස්සේ ඇස් මට්ටමේ සිට අංශක 15ක් 20ක් කියන කාරණා දෙක W. ඒ ටික ඇහි ආරක්ෂාවට හොඳයි. C කියලා දාලා තියෙන්නේ මාංශ පේශි ගැටලු සහ අස්ථි ගැටලු. ඒකට අපි හේතු වශයෙන් G හඳුනාගත්තා. නිවැරදි නොවන ඉරියව්
නිසි ලෙස සකස් නොවූ වැඩ අවකාශය නිසා කියලා. ඒකට විසඳුම් විදිහට නිරන්තරයෙන් සිට ගන්න එක, ඇඟිලි අත්පා පිටපැත්තට අදින එක, අස්ථි වලට මාංශ පේශී වලට සුදුසුයි. පුනරාවර්තන කාර්යයන්ගෙන් ක්‍රමානුකූලව විවේක ලබා ගැනීම ඒකත් ඒ සඳහා සුදුසුයි. ඒතර මේ විදිහට තමයි අපිට හේතුන් ටික පෙළගස්සන්න වෙන්නේ. මේ විදිහට. ඒක පිළිතුරු පත්‍රයට පිටපත් කරගත්තාම හරි. දෙවෙනි ප්‍රශ්නේ දෙක කොටසේ අහන්නේ පහත එක් එක් ගැටලු A සිට D දක්වා අදාළ පදයේ දී ඇති පද ලයිස්තුවෙන් තෝරා ලියන්න කියලා. පද ලයිස්තුවේ තියෙන සාධාරණ භාවිතය, වංචාව, හැක්කිරීම, හැකින් කියන එක, තතු බෑම, ෆිෂින්, ලිඛිත දේ සොරකම් කිරීම, ප්ලැගියරිසම්, චෞරත්වය, පයිරසි, ආයාචිත තැපෑල, ස්පෑම්. A සිට D දක්වා පදයේ ගැටලුව කියන එක පිළිගත් ආයතනයකින් එවා ඇති සේ හැඟී යන පරිදි පුද්ගලයෙකුට විද්‍යුත් ලිපියක් එවනවා. දැන් විද්‍යුත් ලිපියේ මාර්ගගත බැංකු පහසුකමට අදාළ ණයපත් අංකය, පරිශීලක නාමය සහ මුරපදය වගේ දේවල් අපෙන්ම ඉල්ලනවා. දැන් හැබෑවට මේවන බැංකුවෙන් එවන ලිපියක් විදිහට වෙන කෙනෙක් අපිට තුන්වෙනි පාර්ශ්වයක් විසින් ලිපියක් එවලා අපේ ක්‍රෙඩිට් කාඩ් අංක අහනවා නම් එතන ලොකු ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ෆිෂින් කියලා කියන්නේ ඕකට. තතු බෑම. ඒ වලට ලියන්න ඕනේ තතු බෑම කියලා. වෙනත් කෙනෙකුගේ නිර්මාණයක්. B කොටස කියන්නේ වෙනත් කෙනෙකුගේ නිර්මාණයක් තමන්ගේ කියලා කියන එක. ඒක ලිඛිත ද සොරකම එහෙම නැත්නම් ප්ලැගියරිසම් කියලා කියන්න පුළුවන්. C කොටස කියන්නේ යම් අයෙකු විසින් පරිගණක ජාලයකට අනවසරයෙන් ඇතුළු වෙන්න නම ලිපිණිය වැනි පාරිභෝගිකයින්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නවා කියලා. අනවසරයෙන් ඇතුළටත් ඇවිල්ලා තොරතුරු වගේක් පාරිභෝගික තොරතුරු වගේක් ලබාගෙන තිනවා. ඒක අපිට කියන්න පුළුවන් අනවසරයේ ඇතුල් වෙනවා කියන එකටම හැකින් කියලා කියන්න පුළුවන්. D කොටසේ කියන්නේ පුද්ගලයෙකු බලපත්‍ර සහිත මෘදුකාංගයක අනවසර පිටපත් මුල් මුදලින් 5% මුදලකට විකිණීම. ඒ කියන්නේ අනවසර පිටපතක් නෙවිකුණන්නේ. එතකොට අවසරයේ තියෙනවා නම් විකුණන්න ගැටලුවක් නැහැ. අනවසරයෙන් විකුණන නිසා මේකට තමයි අපි චෞරත්වය කියලා කියන්නේ. පයිරසි. අනවසරයෙන් මෘදුකාංග පිටපතක් විකිණීම හෝ ළඟ තබා ගැනීම කියන එක මේ චෞරත්වයට අදාළ වෙන වැරද්දක්. මේක රචනා චෞරත්වය කියලා කියන්නත් පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නයේදී පහත පෙන්වා ඇති එක රූපයේ දැක්වෙන HTML 1 සිට 8 දක්වා ලේබල් මගින් දැක්වෙන උසුලන හෝ පරාමිති නොමැති රූපය දෙකෙහි පෙන්වා ඇත. දැන් මේ HTML ප්‍රභවය ලියන්න අවශ්‍ය කරන කේතේ දෙක රූපයේ තියෙන කේතේ හිස්තැන් පුරවන්න අවශ්‍ය වෙන්නේ. මේ පිටුව ගැන අවබෝධයක් ගත්තොත් මෙතන තියෙන ඉටැලික් කරපු ඒ වගේම බෝල්ඩ් කරපු මෙතන හෙඩින් එකක් පින්තූරයක් තියෙනවා. ඊට පස්සේ regular activity, good nutrition මොහොම කියලා adequate rest. මෙතන ලයිස්තුවක් පටන් අරන් තියෙනවා, බුලට් ලයිස්තුවක්. ඒ බුලට් ලයිස්තුව ඇතුලේ මේක බෝඩර් 0 කරපු වගුවක් වගේ පේනවා. මෙන්න මේ කොටස් 4කින් තියෙන මේ ටික මෙන්න මේ ටික අපිට පුළුවන් රෝම ඉලක්කම් දාලා තියෙන නිසා ලයිස්තුවක්
විදිහට සලකන්න. එතකොට කේතේ පරීක්ෂා කරලා බලනකොට H2 පටන් අරන් 1 කියලා දාලා තියෙනවා. අපිට හිතනවා මේ 1 කියලා කියන්නේ එහෙමනම් මාත්‍රිකාව ඉටැලික්ස් කරලා තිබ්බා. මේක I අකුර වගේ ඉටැලික්ස් කියන එක දාන්න තිබ්බා 1 කියන එකට. අපි පැත්තකින් ලිව්වොත් 1 කියලා කියන්නේ ඉටැලික්ස් කියලා I කියන ටැග් එක. 2 කියන තැනට අපිට ගන්න වෙන්නේ දැන් ඉමේජ් එකක් තියෙන්නේ. මේ 3 කියලා දාලා තියෙන්නේ නම් image source එක 3 කියන එක අපි කලින් ලියලෙමු. image src නේ ඔය ලියන්න තියෙන්නේ. s අකුරයි r අකුරයි c source කියන එක. 2 කියන එක හිස් තැනක් දැනට. දෙක කියන එක හොයාගෙන ගියොත් මේ image එක center align වෙලා තියෙන නිසා සම්පූර්ණ image එක center align වෙලා තියෙන නිසා අපිට ඒක හිතන්න පුළුවන් center tag එකක් තමයි තියෙන්නේ කියලා දෙක අවස්ථාවට. ඊට පස්සේ 4 health image src එකේ healthy life කියලා 4 සමාන healthy life කියලා image එක ඇතුලේ දාලා තියෙන අවස්ථාවක්. ඒක alternative text එකක් විදිහට අපිට ගන්න පුළුවන් නිසා ALT කියන property එක තමයි මේ healthy life කියලා 4ට දාලා තියෙන්නේ. ඊළඟට 5 කියලා අවස්ථාවක් තියෙනවා. ඒකේ ලයිස්තුවක් තමයි මුලින්ම දාලා තියෙන්නේ. list item කියන මේ විදිහට ලයිස්තුවක් දාලා තියෙනවා. අනිත් ටික ඇතුලෙන් දක්වලා තියෙනවා tr එකක්. එහෙනම් 6 කියන්නේ table එකක් ආරම්භ වෙනවා වෙන්න ඕනේ. පස්වෙනි එක සහ 6 වෙනි එක. 6 වෙනි එකේ tr පටන් අරන් තියෙන නිසා table කියන එක තමයි ගන්න වෙන්නේ. table එකේ border එකක් පේන්න නැහැ. තිබුණේ නැහනේ. ඒ නිසා ওই විදිහට table විතරක් තිබ්බහම ඇති. 5 කියන එකේදී ලයිස්තුවක්. ඒ ලයිස්තුව unordered ලයිස්තුවක්. ul කියන එක. ul කියන එක තිබ්බා නම් හරි. u අකුරයි l අකුරයි. 7 පේනවා අපිට href කියලා දාලා තියෙන නිසා මෙතන යම්කිසි යා යුතු තැනකට වෙබ් පිටුවක URL එකකුත් දාලා තියෙනවා href එක යටතේ. ඒ හින්දා මේ තියෙන anchor tag එක කියලා අපිට හිතන්න පුළුවන්. anchor tag එක ඉන්නේ වෙනත් තැනකට යන්න අවශ්‍ය කරන යොමුවක් දක්වන්නේ. 8 වෙනි එක 2 කියන එකත් දක්වලා තියෙනවා H2O කියන එක. එතකොට H2O ලියනකොට අපි මෙහෙම H ලියලා පහතින් 2 ලියලා O මෙහෙමයි ලියන්නේ. සබ්ස්ක්‍රිප්ට් විදිහට ලියන නිසා. එතන සබ් කියන එක තමයි ලියන්න වෙන්නේ. 8 වෙනුවට. එතකොට මේ පහතින් දීලා තියෙනවා මේ අවශ්‍ය කරන අපිට anchor tag එක හම්බුණා, alt හම්බුණා, I කියන එක හම්බුණා. මේ කොටස් වලින් subsoup ඔක්කොම තියෙනවා. අපි අදාළ එක විතරක් හොයලා ලියන්නයි තියෙන්නේ. මේ label list වලින් තමයි හොයලා ලියන්න තියෙන අවශ්‍ය දේවල් පමණක් තෝරලා අරගෙන. දෙවෙනි කොටසේ අහන්නේ A සිට B A හා B කියලා කොටස් වලට පිළිතුරු සැපයීමට මේ පද ලයිස්තුව භාවිත කරන්න කියලා
පද ලයිස්තුවක් දීලා තියෙනවා. ඒකේ තියෙන්නේ DNS සේවාදායකය, ඊට පස්සේ වසම් නාමය, ගොනු තැන්මාරු කිරීම, ඒ කියන්නේ FTP නේ, ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල්, IP ලිපිනය, මේල් සර්වර්, තැපැල් සේවාදායකය, සම්පතට මග, ඒ කියන්නේ path to resource protocol, එහෙමත් නැත්නම් සම්පත, එහෙමත් නැත්නම් resource, simple mail transfer protocol, ආයාචිත තැපැල්, මේ වගේ දේවල් කීපයක් තියෙනවා. top level domain, web server, uniform resource locator, www, streaming server කියලා එකකුත් මෙතන තිබුණා. දැන් මේ කියන කාණ්ඩ ටිකෙන් ඒ කොටසේ අහන්නේ පහත දක්වා ඇති P-සිට V දක්වා තියෙන ඒවා. පහත පෙන්වා ඇති ලේබල් සඳහා අදාළ පද ලයිස්ට්ෙන් හඳුනාගෙන ලියන්න කියන එකයි කියන්නේ. අපි දන්නවා www කියන්නේ සර්විස් එක. සේවාව. එතකොට ඉහත වචන වලින් හොයාගෙන ලියන්න ඕනේ. P කියන එක අපි දන්නවා ප්‍රොටෝකෝල් එක. මේක තමයි P කියන්නේ ප්‍රොටෝකෝල්. එහෙනම් P සඳහා ප්‍රොටෝකෝල් කියන එක ලියන්න. R කියන එකෙන් අපිට කියන්න පුළුවන් මේක සම්පූර්ණයෙන්ම URL එකේ වසම් නාමය කියලා. මේක වසම් නාමය කියලා ගත්තොත් R කියන එක අර top level domain කියන වචනේ හොයා ගන්න ඕනේ. top level domain කියන එකට ඉහළ මට්ටමේ වසම, එහෙමත් නැත්නම් top level domain තමයි LK කියලා කියන්නේ. top level domain L කියන්නේ ලෝක විසිරි වියමන www වෙනුවට Q කියන්නේ ලෝක විසිරි වියමන කියන එක එතනට අදාළ විදිහට පිළිතුරු සම්පූර්ණයෙන් ලියන්න. ඒක කෙටියෙන් මම මෙතන ලියුවේ. පිළිතුරු පත්‍රයට සම්පූර්ණයෙන් ලෝක විසිරි වියමන කියන එක ලියන්න. T කියලා දාන්නේ ડોකියුමන්ට් පාත් එක. සම්පතට මග කියලා තියෙන්නේ. path to resource, එහෙම නැත්නම් සම්පතට මග කියන එක දාන්න මේ T කියන එක. chapter 1.pdf කියලා දාලා තියෙන එක තමයි අපිට ගන්න වෙන්නේ. resource එක විදිහට, සම්පත විදිහට ගන්න වෙන්නේ මේක. සම්පත V කියලා සම්පූර්ණයෙන් ඒකාකාර සම්පත් නිශ්චායක, එහෙමත් නැත්නම් URL කියලා කියන්න වෙන්නේ සම්පූර්ණ මේ වෙබ් ලිපිනය සඳහා අපිට ගන්න පුළුවන් URL කියන නාමයෙන්. ඉහත A සිට D දක්වා පෙන්වා ඇති විස්තර එක එකක් සඳහා ගැලපෙන පදේ ඉහත ලයිස්තුවෙන් හඳුනාගෙන ලේබලේ ඉදිරියෙන් ලියා දක්වන්න කියලා කියනවා. A කියන එකෙන් අහන්නේ HTTP භාවිත කොට සේවා යෝජකයෙක් වෙත වෙබ් පිටු ලබා දී. ක්ලයන්ට්ස්ලාට වෙබ් පිටු ලබා දෙන්නේ වෙබ් සර්වර් එකනේ. අන්තර්ජාලයේ ඇති පරිගණකයක් අනන්‍යව හඳුනා ගැනීමට උපකාරී වේ. ඒකට අදාළ වෙන්නේ IP ලිපිනය. IP ලිපිනයෙන් තමයි අන්තර්ජාලයේ පරිගණකයක් අනන්‍යව හඳුනාගන්නේ. මේ B කියන එක ඉදිරියෙන් IP ලිපිනය. C කොටස කියන්නේ යවනු ලැබූ සෑම විද්‍යුත් ලිපියක්ම ලබන්නාතෙක් මාවතේ ඇති මෙවැනි සේවාදායකයන් පෙළක් තුලින් ගමන් කරයි. ඒ කියන්නේ ලිපියක් යවුවාම තැපැල් සේවාදායකයින් අතරින් තමයි ඒ විද්‍යුත් ලිපි ගමන් කරන්නේ. තැපැල් සේවාදායකය කියන වචනේ ඉදිරි උඩ තියෙන වචන වලින් තියෙනවා. ඒක හොයලා ලියන්න. අනවශ්‍ය විද්‍යුත් තැපැල් පණිවිඩ
ඒවට කියනවා අපි ආයාචිත තැපැල් කියලා. මේ ඉහත තිබිච්ච වචන අතරින් ඒ වචන ටිකත් හොයලා මේ ආයාචිත තැපෑල ගැළපෙන විදිහට මේ ලේබල් ඉදිරියෙන් දාලා B කොටස සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ ඉදිරියෙන් වෙබ් සේවා දායකය ආදී වශයෙන් පිළිතුරු ටික B ඉදිරියෙන් IP ලිපිනය C ඉදිරියෙන් තැපැල් සේවා දායකය D ඉදිරියෙන් ආයාචිත තැපෑල කියන පිළිතුර දාලා දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නයනේ තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර සම්පූර්ණ කරන්න. හතරවෙනි ප්‍රශ්නයේදී උකුළු පරිගණක මාදිලි දෙකක හා ඒවායේ උපාංගවල මිල ඇතුළත් පහත පෙන්වා ඇති පැතුරුම්පත් කොටසක් සලකන්න කියලා කියනවා. භාණ්ඩ ප්‍රවාහන පිරිවැයි 350යිලු. ඩිලිවරි චාර්ජ් කියලා දාලා තියෙන 350. ඒ B10 කෝෂයේ පෙන්වා ඇත මාදිලි එක එකෙහි මිල ටෝටල් සහ ප්‍රවාහන පිරිවැයි සමග ටෝටල් ඉන්ක්ලූඩින් ඩිලිවරි කොස්ට් කියලා මේ දාලා තියෙන ටෝටල් ඉන්ක්ලූඩින් ඩිලිවරි කොස්ට් කියලා මේ විදිහට ගණනය කරන්නයි තියෙන්නේ. ලැප්ටොප් කම්පියුටර් එකක් බෑග් එකක් මවුස් ඩිවයිස් එකක් ඊට පස්සේ ටෝටල් එක හදලා තියෙනවා. දැන් මේ අගයන් ටික තමයි මොඩල් A වලට දාලා තියෙන්නේ. අගයන් ටික තමයි මොඩල් B වලට දාලා තියෙන්නේ. ඒ අනුව අපෙන් අහනවා A මාදිලිය සඳහා මුළු මිල B6 කෝෂයේ හොයාගමු. මෙන්න මෙතන 65950ක් දාලා තියෙන B6 කෝෂයේ ගණනය කිරීම සඳහා සූත්‍රය සමානයි ෆන්ක්ෂන් cell1 cell2 කියලා ආකාරයෙන් ලියන්න කියලා කියනවා. එතකොට මුළු මිල හොයන්න නම් අපිට අවශ්‍ය වෙන්නේ sum කියන එක. මෙතන එකතුවක් නේ කරලා තියෙන්නේ. මේ කොටස් වල අදාළ පරාසයේ කෝෂවල එකතුව තමයි කරන්න තියෙන්නේ. අපිට කරන්න ඕනේ B3 මෙන්න මේ B4 සහ B5 කියන ටික එකතු කරන්නයි ඕනේ. සමානයි sum පරාසය ලියමු අපි B3 ඉඳලා B5 දක්වා කියන පරාසය ලියමු. B කොටස යහන්නේ C6 කෝෂයට මේ සූත්‍රය පිටපත් කළා නම් එහි දිස්සන්නේ කුමක්ද කියලා. මේ සූත්‍රය අපි පිටපත් කළොත් ඉදිරියට C කියන එකට අදාළ විදිහට මේක වෙනස් වෙනවා. සමානයි sum C3 ඉඳලා C5 දක්වා ওই විදිහට තමයි පිළිතුර ලබා ගන්න වෙන්නේ. එතකොට මේකේ අහන්නේ අගය කීයද කියලා. දිස්සන අගය කුමක්ද කියලා. එහෙනම් අපි මේ සූත්‍රය නෙමෙයි ලිවිය යුතු වන්නේ. මේ අගයන් ටික එකතු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. මේ සූත්‍රයට අනුව එකතු වෙන්නේ මෙන්න මේ කොටස් ටික. එහෙනම් අපිට 71000කුයි 1750කුයි 500කුයි එකට එකතු කරලා 73250 කියන මෙන්න මේ පිළිතුර තමයි දෙවෙනි කොටසේ පිළිතුර විදිහට ගන්න වෙන්නේ.
ඊට පස්සේ C කොටසේ අහන්නේ කෝෂ ලිපින ශ්‍රිත සහ ගණිත කර්ම පවණක් භාවිතා කරමින් ප්‍රවාහන මිල සමග මිල B7 කෝෂයේ ලබා ගැනීමට සුදුසු සූත්‍ර දෙකක් ලියන්න කියලා. එකක් නෙමෙයි දෙකක් අහනවා. B7 කෝෂය මෙන්න මේ 66300 තියෙන කෝෂය ඒකට ලියන්න වෙන්නේ අපිට ටෝටල් එකට ඩිලිවරි charge එක එකතු කරන්න ඕනේ. එතකොට අපි ලියන්න පුළුවන් සමානයි සම් කියන එක ධන දාලා B7යි B10 කියන එක ලියන්නත් පුළුවන්. සමානයි සම් B3 ඉඳලා B5 දක්වා වූ පරාසයට ඒ ලැබෙන පිළිතුරට එකතු කරන්න ඕනේ B10 ධන B10 ඔහොම ලියන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට ලියන්න තිබුණා සමානයි සම් කියලා ලියලා ෆන්ක්ෂන් එක ඇතුළෙම B2 ඉඳලා B10 කියලා ලියලා කමාවක් දාලා මේ කමාවෙන් අපිට පුළුවන් ලියන්න තවත් එකතු කළ යුතු සූත්‍රය කෝෂ තියනවද කියන එක. ඒකෙදි තවත් එකතු කළ යුතු කෝෂය තමයි B10. පරාසය මෙතන වැරදිලා තියෙන්නේ. පරාසය එන්න ඕනේ B2 ඉඳලා B5 දක්වානේ. B2 ඉඳලා B5 දක්වා පරාසය කමා B10 කෝෂයේ තියෙන අගය කියලා අපිට මේ විදිහට sum function එක ලියන්න පුළුවන්. මේ ආකාර දෙකම පිළිතුරු දෙකක් අහන නිසා ලියන්න වෙනවා. B7 කෝෂයේ ඊළඟ ප්‍රශ්නේ අහන්නේ B7 කෝෂයේ ඇති සූත්‍රයේ C7 කෝෂයට පිටපත් කළා නම් C7 අගය 73600 ලෙස ලැබුණේ නම් C7හි ඇති සූත්‍රය කුමක්ද කියලා අහනවා. දැන් පිටපත් කළාම පස්සේ කෝෂය වෙනස් වෙන්න ඕනේ. කෝෂයේ තියෙන සූත්‍රය අදාළ විදිහට C6 තිබුණු එකට අදාළව වෙනස් වෙලා ඉන්න ඕනේ. C7ට. එතකොට අපි දන්නවා මේ ඩෙලිවරි charge එක මෙන්න මේ 350 කියන එක වෙනුවට මේ කෝෂය තමයි දැන් අපි C කොටසේ ලියලා තියෙන පිළිතුරත් එක්ක බැලුවොත් පිටපත් වෙන්නේ නම්. එතකොට දැන් මෙයා කියනවා 73600 ලෙස තිබුණයි කියලා කියනවනේ. 73600 මෙහෙම එන්න නම් මෙතන 73250 කියන අගේ ඉස්සල්ලා ලබාගත් අගයට 350ක් එකතු වෙලා තියෙන්න ඕන. 350 නිරපේක්ෂ කෝෂ ලිපිනයක් විදිහට ලබා දීපු සූත්‍රයක් අපි මෙතනට ලියුවා නම් හරි. C3 ඉඳලා C5 දක්වා C5 දක්වා පරාසය C5 කමා දැන් B10ම තමයි පිටපත් කරන්න ඕනේ. ওই විදිහට ලියන්න තිබුණා. දැන් පිටපත් කළාම අගේ වෙනසක් වෙලා නැහැ. ඒ නිසා අපිට නිරපේක්ෂ කෝෂ ලිපිනයක් විදිහට මේ B10 තිබුණා නම් පිටපත් කළ කතාව කියන නිසා අපිට හිතන්න වෙන්නේ B10 කියන එක නිරපේක්ෂ කෝෂ ලිපිනයක් විදිහට තිබුණා කියලා. ඒ නිසා මම මෙතන වෙනස් කරනවා.
B10 කියන එක $B 10 කියලා ඔය විදිහට තිබුණා නම් නිවැරදිම පිළිතුර කියලා ගන්න පුළුවන්. ඒ වෙනුවට $B $10 කියලා ලියලා තිබුණා නම් නිරපේක්ෂ බව කෝෂයේ තීරුනාමයටයි පේලි අංකයටයි දෙකටම දාලා තිබ්බත් නිවැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන් අපිට. දෙවෙනි කොටසේ අහන්නේ A සිට D ලේබල් දක්වා ඇති සමර්පණ මෘදුකාංගයේ කදා පිළිසැලසුම් සලකන්න. පහත දී ඇති ලයිස්ට්යෙන් එක් කදා පිළිසැලසුම සඳහා නිවැරදි නාමය හඳුනාගෙන එය අදාළ පිළිසැලසුම් ලේබලයේ ඉදිරියෙන් ලියා දක්වන්න. දැන් මේ මාතෘකා කදාව හිස් කදාවක් තමයි C එකේ එහෙම තියෙන්නේ. මාතෘකාව සහ සන්දාරය කියන එක තමයි මෙතන එක දක්වන්න පේන්නේ නැහැ. මාතෘකාව පමණක් තියෙන කදාවනේ. D එකේ තියෙන මාතෘකාව පමණයි. ඡේද ශීර්ෂ සෙක්ෂන් හෙඩ් කදාව මේ A එකේ වගේ ද්විත්ව සන්ධාර කියන්නේ කොටස් දෙකක් two content කොටස් දෙකක් තියෙන එක B අවස්ථාව විදිහට ගන්න පුළුවන්. එතන අපිට ගලපන්න වෙන්නේ A සඳහා A සඳහා මාතෘකා කදාව කියන එක සුදුසුයි. B සඳහා ද්විත්ව සන්ධාර කදාව කියන එක සුදුසුයි. C සඳහා හිස් කදාව මොකුත්ම පේන්නේ නැහැ. D කියන කොටසේ මාතෘකාව පමණක් ඇති කදාව කියලා. එතකොට මේ A ගැන විශේෂයෙන් දෙයක් කියන්න වෙනවා. ඒකේ මාතෘකා කදාව කියන අවස්ථාව සහ ඡේද ශීර්ෂයක්ද කියන එක පැටලෙන්න පුළුවන්. සෙක්ෂන් හෙඩ් එකක් වගේද කියලා. සෙක්ෂන් එකක් ආරම්භ කරන කදාවකුත් මේ වගේම දිස්සෙන්න පුළුවන්. මෙතන මාතෘකා කදාව කියලා අපි ගමු. සාමාන්‍යයෙන් සමර්පණ මෘදුකාංගයේ මාතෘකා කදාව මේ විදිහට ෆොන්ට් එක විශාලවට ලියන්න පිටුව පුරා මේ විදිහට ඕපන් වෙන නිසා අපි ඒක මාතෘකා කදාවක් විදිහට ඒ කොටස සලකමු. B කොටස යහන පහත පෙන්වා ඇති දසුන් අතුරින් කදා ස්ථානගත කර සකස් කිරීම සඳහා වඩාත්ම යෝග්‍ය කුමන දසුනද කියලා අහනවා. කදා ස්ථානගත කරන්න. කදා ටික ඔක්කොම පෙවුනා නම් කදා ටික නිවැරදිව අනුපිළිවෙල සකස් කරගන්න සියලු කදා කුඩා අයිකන් විදිහට කුඩා රූප කොටස් විදිහට පෙන්නන අවස්ථාවක් සුදුසුයි කියලා හොයාගන්න පුළුවන්. එතකොට කදා සුභේදනය කියලා කියන්නේ ස්ලයිඩ් සෝටර් view එකේ තමයි කදා ටික ඔක්කොම මේ විදිහට පෙන්වන්නේ. ඒකෙන් අපිට අනුපිළිවෙල සකස් කරගන්න පුළුවන්. ස්ථානගත කිරීම ගැන නහන්නේ. ඇතුලේ කන්ටෙන්ට් හදන්න වෙනස් කරන්න නෙමෙයි. ඒ නිසා ගමු අපි B කොටසේ පිළිතුර කදා සුභේදනය කියලා. පස්වෙනි ප්‍රශ්නය. පහත දක්වා ඇත්තේ ව්‍යාපාරික තොරතුරු පද්ධතියක සම්බන්ධිත දත්ත සමුදායක කොටසක් බව උපකල්පනය කරන්න කියන මේ ව්‍යාපාරයට රටෙහි විවිධ ප්‍රදේශයේ ඇති සමහර පාසල්වල වෙළඳසැල් පවතී. මේ විකුණුම් වගුව, කාණ්ඩ වගුව සහ ශාඛා වගුව කියලා අවස්ථා තුනක් මෙතන තියෙනවා. වගු තුනක්. ප්‍රාථමික යතුරු දෙකක්. ඒවට අදාළ වගු සමග ලියා දක්වන්න. සාමාන්‍යයෙන් සුපුරුදු විදිහටම ප්‍රශ්න ටික අහගෙන යන්නේ.
ප්‍රාථමික යතුරු දෙකක්. එතකොට අපිට ලියන්න පුළුවන් වගුවේ නමත් එක්ක ලියන්න ඕනේ. විකුණුම් වගුවේ ප්‍රාථමික යතුරක් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ශාඛා වගුවේ නම තියෙනවා shop ID එක තියෙනවානේ. ශාඛා වගුවට shop ID සුදුසුයි. අනන්‍යව තියෙනවා. එතකොට කාණ්ඩ වගුවට කැටගරි ABC කියලා තියෙනවා අනන්‍යව. ඒ නිසා කාණ්ඩ වගුව ඉදිරියෙන් කැටගරි කියන එක ප්‍රාථමික යතුරක්. ශාඛා වගුව ඉදිරියෙන් shop ID කියන එක ප්‍රාථමික යතුරක්. හැබැයි අපිට අනන්‍යව තියෙන තනි ශේෂ්ත්‍රයක් දකින්න හම්බෙන්නේ විකුණුම් වගුවේ. මේක වෙනස් වෙනවනේ. එකම දේ නැවත නැවත තියෙනවනේ. ඒ නිසා shop ID විතරක් ගන්න බෑ. එතකොට මාසෙත් එක ගන්න වෙන්නේ. month එකයි shop ID එකයි ජනවාරි මාසේ මේ shop එකෙන් මෙච්චර sales තිබ්බා කියලා විකුණුම් වගුව ලියනවා නම් month කමා shop ID කියන දෙකම තමයි ගන්න වෙන්නේ ප්‍රාථමික යතුර විදිහට. ඒකේ දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ ආගන්තුක යතුරු දෙකක් දක්වන්න කියලා. එතකොට අපිට පේනවා shop ID ප්‍රාථමික යතුර ආගන්තුක යතුරක් විදිහට යෙදෙනවා මෙන්න මේ විකුණුම් වගුවේ. විකුණුම් වගුව කියන එක ලියලා ඉදිරියෙන් ලියන්න shop ID කියලා. ඒ වගේම ශාඛා වගුවේ මේ කැටගරි කියන එක තවත් වගුවක ප්‍රාථමික යතුරක් තමයි යොදාගන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් ශාඛා වගුවේ ආගන්තුක යතුර විදිහට කැටගරි කියන ශේෂ්ත්‍රය යොදා ගන්න පුළුවන් කියන කාරණය. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. ඒකෙන් කියන්නේ එක් වෙළඳ සැලේ දුරකථන අංකය ඇතුළත් කිරීම සඳහා වෙනස් කළ යුතු වගුව කුමක්ද කියලා. දුරකථන අංකයක් දානවා නම් අපිට ශාඛා වගුවට තමයි දුරකථන අංකය ඇතුළත් කරන්න වෙන්නේ. එතන තුන්වෙනි කොටසට වෙනස් කළ යුතු වගුවේ නම විතරනේ අහන්නේ. ශාඛා වගුව කියලා ලියන්න තියෙනවා. හතරවෙනි කොටසේ අහන්නේ ABC කොලෙජ්හි මුළු විකුණුම් සේල්ස් සොයා ගැනීම සඳහා කුවර එකක් ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ කරන්න ඕනේ වගු මොනවද කියලා අහනවා. දැන් ABC කොලෙජ් කියන එක හොයාගන්න යන්න ඕනේ අපිට ශාඛා වගුව වෙත. ඒක එක වගුවක්. ඒකේ shop ID එක අරගෙන යන්න ඕනේ විකුණුම් වගුවට. විකුණුම් වගුවේ තමයි විකුණුම් ප්‍රමාණය තියෙන්නේ. ඒ නිසා විකුණුම් වගුවත් හතරවෙනි කොටසට සම්බන්ධ කරන්න වෙනවා. පස්වෙනි ප්‍රශ්නේ පස්වෙනි කොටසේ අහන්නේ shop ID හතර වූ නව වෙළඳ සැලක් milk and photocopying අලෙවිය සඳහා H1J කොලෙජ්හි විවෘත කළේ යයි උපකල්පනය කරන්න කියලා කියනවා. මෙම තොරතුරු ඇතුළත් කිරීම සඳහා යාවත්කාලීන කළ යුතු වගු මොනවාද? milk and photocopying කියන එක HIJ කොලෙජ් කියලා එක විවෘත කරා කියලා කියන්නේ. එතකොට ශාඛා වගුවට තමයි මෙතන HIJ කොලෙජ් කියන එක නම් ඇත්තේ. කාණ්ඩ වගුවට තමයි milk and photocopying කියන කොටස කාණ්ඩයේ D කියලා අලුතෙන් දාන්න වෙනවා. milk and photocopying කියන ඒ අලුත් කාණ්ඩය. ඒ අනුව අපිට පේනවා ශාඛා වගුව සහ කාණ්ඩ වගුව කියන දේවල් වෙනස් කරන්න ඕනේ.
HIG HIJ කොලේජ් කියන එක. ඒකට ෂොප් ID එකක් 0.4 කියලා දාලා D කියන කැටගරි එකේ කියන කාරණේ තමයි මෙතෙන්ට ඇතුළත් කරන්න වෙන්නේ. එතකොට 6 වෙනි කොටසේ අහනවා ඉහත පහහි සඳහන් පරිදි අලුතින් එකතු කරන ලද රෙකෝඩ්ස් අදාළ වගු නම සමගින් ලියන්න කියලා. එහෙනම් අපිට ලියන්න වෙන්නේ වගුවේ නමත් එක්ක ඉදිරියෙන් තමයි මේ පිළිතුර ලියන්න වෙන්නේ රෙකෝඩ් එක. මේ විදිහට ගමු අපි. HIG කොලේජ් 4D කියන එක රෙකෝඩ් එකක් විදිහට දාගන්න වෙනවා. වගුවේ නම දාන්න එකට. ශාඛා වගුව කියන එක. ඒක රෙකෝඩ් එකක් විදිහට කොටු කරලා මේ විදිහට ඔය විදිහට ලියන්න. ඒ විදිහටම අපිට කාණ්ඩ වගුවත් milk and photocopying කියලා මේ දක්වපු එක. මේ කැටගරි එක අපි දාලා තිබ්බේ D කියලා. මෙතන D කියන එක. රෙකෝඩ් එකක් බව පේන විදිහට වෙන් කරලා වගුවේ නම වශයෙන් කාණ්ඩ වගුව කියන නම මෙතනට පිටපත් කරා නම් හරි. හයවෙනි ප්‍රශ්නය. පළවෙනි කොටසේ අහන්නේ පාසල් කළමනාකරන පද්ධතිය සැකසීම සඳහා දායක වූ කණ්ඩායම විසින් භාවිත කරන ලද පද්ධති සංවර්ධන ජීවන චක්‍රයට අදාළ වූ සමහර ක්‍රියාකාරකම් A සිට G දක්වලා තියෙනවා. එතකොට ඒ සඳහා යොදාගත් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අවධි ටික තමයි අපිට PQRSTU කියලා මෙතන දකින්න තියෙන්නේ. අවශ්‍යතා හඳුනා ගැනීම, විසඳුම සැලසුම් කිරීම, විසඳුම ක්‍රියාත්මක කිරීම, විසඳුම් පරීක්ෂා කිරීම සහ නිවැරදි කිරීම, පද්ධති පිහිටුවීම සහ පද්ධති නඩත්තුව. ඉතින් සංවර්ධන ජීවන චක්‍රය, පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අවධි P සිට U දක්වලා තියෙනවා. ක්‍රියාකාරකම් මාස 3ක් පුරාවට පවතින අත්තිරු පද්ධතිය අලුතින් නිපදවූ පද්ධතිය සමාන්තරව භාවිතා කිරීම. 3 මාස අවසානයේදී අත්තිරු පද්ධතිය නවතා දක්වලා තියෙනවා. ඒ කියන්නේ මේක මේ පද්ධතිය පිහිටුවීමට අදාළ කරන දෙයක් තමයි මේ A කියන ක්‍රියාකාරකම. එතකොට B කියන ක්‍රියාකාරකම ක්‍රියායන සැලසුම්, දත්ත සමද ආකෘතිය, පරිශීලක අතුරු මුහුණත් ආදිය මෘදුකාංග ක්‍රමලේඛ බවට පරිවර්තනය කිරීම කියලා කියනවා. ක්‍රමලේඛ හදන නිසා අපිට කියන්න වෙන්නේ විසඳුම ක්‍රියාත්මක කිරීම කියන කොටසට B අදාළ වෙන විදිහට. වත්මන් ක්‍රියායන හඳුනා ගැනීම සඳහා C1 කියන්නේ වත්මන් ක්‍රියායන හඳුනා ගැනීම සඳහා විදුහල්පති, ගුරුවරුන්, පුස්තකාලයාධිපති සහ අනෙකුත් පාර්ශ්ව මුණ ගැසීම. මෙතන මුණ ගැසීමක් සිද්ධ කරන නිසා ඒ අය අවශ්‍යතා හඳුනා ගන්න තමයි මුණ ගැසෙන්නේ කියන එක අපි හිතමු. D කොටස කියන්නේ D ක්‍රියාකාරකමේදී කියන්නේ වාර විභාග ලකුණු, ලයිස්තු, පුස්තකාල නාමාවලිය, බැහැර දීමේ කාඩ්පත්, දෛනික පැමිණීමේ ලේඛන ආදිය සාම්පල් එකතු කරන එක ගැන. එතකොට ඒකත් අවශ්‍යතා හඳුනා ගැනීමට අදාළ පියවරක් විදිහට අපිට ගන්න පුළුවන්.
D කියන එකත් C සහ D මෙතනට අපි දාමු එක. දැනට මුහුණ දෙන ගැටලු සහ නව පද්ධතිය අපේක්ෂා වටහා ගැනීමට විදුහල්පති පුස්තකාලාධිපති ඒගොල්ලෝ සම්මුඛ සාකච්ඡා පවත්වනවා. සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා කියන්නේ ඒකත් අවශ්‍යතා හඳුනා ගැනීමටම තමයි පියවරත් සිද්ධ වෙන්න ඕනේ. එතකොට මේ කියන එකත් මෙතෙන්ටම දාගමු අපි. අවශ්‍යතා හඳුනා ගැනීම යටතේම ඊළඟට F නව පද්ධතිය වසරක් භාවිත කළ පසු විදුහල්පති විසින් ඉල්ලුම් කරන ලද වෙනස්කම් ඇතුළත් කිරීමට නව කේත කොටස් නැවත ලියනවා නම් ඒක පද්ධතිය නඩත්තු කිරීමේ පියවරක් විදිහට තමයි F ගන්න වෙන්නේ. නව පද්ධතිය 6 මාසයක් භාවිතා කළ පසු පුස්තකාලාධිපති විසින් පෙන්වා දුන් වරදක් ඩිබගින් කියලා කියන්නේ වරදක් නිවැරදි කරනවා. FG කියන එක මේ විදිහට එන්න ඕන. එතකොට මේක පිළිවෙලට ගලපනකොට PQRST කියන ඉදිරියෙන් තමන්ගේ පිළිතුරු ටික ක්‍රියාකාරකම් ටික පෙළ ගැස්වන හරි P සඳහා CDE කියලා CDE Q සඳහා ක්‍රියාකාරකම් අපිට හම්බුන්නේ නැහැ. R සඳහා ක්‍රියාකාරකම B කියලා අපිට හම්බ වෙලා තියෙන්නේ. S සඳහා ක්‍රියාකාරකම් නැත. T සඳහා A අහුණා. U සඳහා F සහ G කියන ක්‍රියාකාරකම් තමයි අපිට ගලපන්න වෙන්නේ. ඊළඟට B කොටසේ අහනවා තොරතුරු හා sannivedana තාක්ෂණය ICT ශාස්ත්‍රයේ ඇති රැකියා අවස්ථා 3ක් ලියා දක්වන්න කියලා. ICT රැකියා ඕන තරම් තියෙනවා. මෘදුකාංග ඉංජිනේරු software engineer කියන්නේ. ඊට පස්සේ ඔන්න network manager ICT technician ඉඳලා ඕනෑම රැකියාවක් මේකට ගන්න පුළුවන්. ගුරුවරයා තොරතුරු තාක්ෂණික ගුරුවරයෙක් වුණත් මෘදුකාංග ඉංජිනේරුවෙක් පද්ධති විශ්ලේෂක පරිගණක ක්‍රම ලේඛකයෙක් මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ජාල කළමනාකරුවෙක් ඒ වගේ ඕනෙම රැකියා 3ක් ලියන්නයි තියෙන්නේ. තමන් දන්න ඕනෙම රැකියාවක් ICT ශාස්ත්‍රය සම්බන්ධ මේකට නිවැරදි පිළිතුරක් විදියට බාර ගන්න පුළුවන්. දෙක කොටස කියනවා XYZ ලෙස ලේබල් කර ඇති ප්‍රකාශ මගින් මෘදුකාංග පරීක්ෂා කිරීමේ ප්‍රරූප 3ක් දැක්වේ. XYZ මේ ප්‍රරූප 3 පහත දී ඇති ලයිස්ට්ෙන් නිවැරදි පරීක්ෂා කිරීමේ ප්‍රරූපය හඳුනාගෙන X සිට Z එක් ලේබල් ඉදිරියේ නිවැරදි පරීක්ෂා කිරීමේ ප්‍රරූපය ලියා දක්වන්න කියලා. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව පද ලයිස්ට්‍රේ තියෙන්නේ. සමස්ත පරීක්ෂාව ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං පද්ධති පරීක්ෂාව සහ ඒකක පරීක්ෂාව අපි බලමු. X වලදී කියන්නේ මෘදුකාංග වල එක් කොටස් වල වෙන වෙනම ආදාන ලබා දී එම කොටස් නියමාකාර ක්‍රියාවලියෙන් පසු නිවැරදි ප්‍රතිදාන ලබා දෙනවද කියලා පරීක්ෂා කරනවා නම් කොටස් වෙන වෙනම පරීක්ෂා කරනවා නම් ඒකක පරීක්ෂාව යුනිට් ටෙස්ටිං කියලා ලියන්න X ඉදිරියෙන්. Y කියන්නේ පද්ධතිය භාවිතය සඳහා යෝග්‍ය වන්නේ දැයි අන්ත පරිශීලකයන් end user විසින් පරීක්ෂා කරනවා නම් ඒ තමයි acceptance testing. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා කියන්නේ Y. Z කොටස කියන්නේ මෘදුකාංගයේ එක් කොටස් සංයුක්ත කර ඒවා එක්කල විට නිවැරදිව ක්‍රියාත්මක වෙනවාද කියලා. දැන් කොටස් ටික ඔක්කොම එකතු කරාට පස්සේ
ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං කියන එක තමයි Z වලට අදාළ වෙන්නේ. එකට එකතු කරාට පස්සේ අපිට ලියන්න පුළුවන් සමස්ත පරීක්ෂාව Z සඳහා. හත්වෙනි ප්‍රශ්නය අහන්නේ පහත දක්වා ඇති ගැලීම් සටහනේ භාවිත වන්නේ ත්‍රිකෝණයක ඕනෑම පාද දෙකක දිගහි එකතුව. තුන්වෙනි පාදයේ දිගට වඩා වැඩි විය යුතු යන ප්‍රමේයයි. එතකොට ඕනෑම පාද දෙකක දිගෙහි එකතුව තුන්වෙනි පාදයේ දිගට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ හැම එකක්ම වෙන්න ඕනේ. දැන් මෙතනදී කියනවා AB BC AC කියලා ආදාන තුනක් තියෙනවා කියලා. ඒ කියන්නේ පාදවල දිගනේ. එහෙනම් මේ P ආදානය කරන තැන අපිට ගන්න පුළුවන් AB, BC, AC ආදානය කරන්න කියලා. ඊළඟට මේ ප්‍රශ්නේ අහන්නේ ගැලීම් සටහනේ PQR සිස්ටම් පුරවන්න. ඒ නිසා මම මේ P පුරවගෙන මාව පහලට AB පරීක්ෂා කරලා බලනවා BC ධන AC ට වඩා විශාලද කියලා. ඔව් නම් මේ පැත්තෙන් යනවා. එහෙම නැත්නම් මෙයා කියනවා Q කියලා. එතකොට අපිට පේනවා පහතින් පරීක්ෂා කරනවා AC ගැන. BC විතරයි පරීක්ෂා කරලා නැත්තේ. අපි බලන්න ඕනේ BC පාදයට AB ධන AC ගේ එකතුවට වඩා විශාලද කියලා. එහෙමත් නැත්නම් AC විශාලද AB ධන BC කියලා මෙතන පරීක්ෂාවක් කරනවා. ඒ ප්‍රකාශ තුනම පරීක්ෂා තුනම නැත කියන එකෙන් තමයි ABC යනු කුමක්ද කියලා S විදිහට දීලා තියෙන්නේ. මේ ප්‍රකාශ තුනම නැත්නම් ත්‍රිකෝණයක් වෙනවද ත්‍රිකෝණයක් නොවනවද කියලා තමයි S වලට ලියන්න තියෙන්නේ. අපි ත්‍රිකෝණයක් ඇඳලා බැලුවොත් මෙහෙම ABC කියලා ත්‍රිකෝණයක් හදන්න විදිහක් නැහැ. AB පාදය BC දෙන්නගේ එකතුවට වඩා විශාල වුණොත්. ඒ වගේම BC පාදය මේ අනෙක් පාද දෙකට වඩා විශාල වුණොත් ත්‍රිකෝණයක් හදන්න විදිහක් නැහැ. ත්‍රිකෝණය හදන්න බැරුව අසම්පූර්ණ වෙනවා. මොකද අපි ඔහම පාද දෙකක් ගත්තාම ඊට වඩා අනිත් පාදේ මහ විශාල නම් ත්‍රිකෝණයක් හදන්න බෑ. එතකොට මේ සියලු කොන්දේසි පරීක්ෂා කරලා බලලා මේ එක පාදයක්වත් අනිත් පාද දෙකේ දිගට වඩා විශාල වන්නේ නැත්නම් S වලට තමයි අපිට ගන්න වෙන්නේ ත්‍රිකෝණයකි කියලා. එතකොට මේ කොන්දේසි වලින් එකක් හරි අසත්‍ය වුණොත් අපිට ගන්න පුළුවන් ත්‍රිකෝණයක් නොවේ කියලා. ඒ අනුව Q සඳහා වගේම RS සඳහා අපි ලියන්න ඕනේ Q සඳහා නම් BC විශාලයි ද AB ධන AC කියන මේ කොන්දේසිය පරීක්ෂා කිරීම. ඊට පස්සේ ත්‍රිකෝණයක් නොවේ කියන එක R සඳහා ලියන්න. ත්‍රිකෝණයක් කී කියන වචනේ S සඳහා ලියන්න. ඊළඟට අහන්නේ ගැලීම් සටහනේ ඇති තීර්ණ කොටුව. කොටු 3 තනි තීර්ණ කොටුවකට සංයුක්ත කළේ නම් එම තනි තීර්ණ කොටුවේ ලිය යුතු ප්‍රකාශ මොනවද කියලා අහනවා. මේ කොන්දේසි තුනම සත්‍ය වන්නේ නම් තමයි ත්‍රිකෝණයක් නොවේ කියලා කියන්න වෙන්නේ කියලා. එතකොට අපිට මේ කොන්දේසි තුන මෙහෙම ලියව හැකියි. AB විශාලයි BC ධන AC සහ BC විශාලයි
AB ධන AC සහ AC විශාලයි. AB ධන BC මේ කොන්දේසි තුනම සත්‍ය වුණොත් ත්‍රිකෝණයක් නොවේ කියන කාරණේ අපිට ලියන්න පුළුවන්. එහෙනම් මෙතන ලියන්න ඕනේ තනි ප්‍රකාශයක් විදිහට ඔය කොන්දේසි තුනම සත්‍ය වන්නේද කියලා ප්‍රශ්නාර්ථයක් දාලා ඔය විදිහේ ප්‍රකාශනයක් තමයි ලියන්න ඕනේ. ඉහත එක දෙක කොටස් වල තර්කණය වෙනස් කර යාවත් කාලීන ගැලීම් සටහන යොදා ව්‍යාජ කේතය ලියන්න කියනවා. එතකොට අපි begin කියලා දාලා ආදාන තුන දීලා කොන්දේසි සියල්ල පරීක්ෂා කරලා බලලා ඒ සියල්ල සත්‍ය වන්නේ නම් ත්‍රිකෝණයක් වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ත්‍රිකෝණය කී කියන කාරණේ දාලා අවසන් කරා නම් හරියි. ව්‍යාජකේතයක් විදිහට ලිව්වහම අපි begin කියලා ආරම්භය දාමු. ආදාන තුනක් දාමු AB AC BC. AB විශාලද AC ධන BC ට සහ AC විශාලද AB ධන BC ට සහ BC විශාලද AB ධන AC කියන තුන් දෙනාට ඒ කොන්දේසි තුනම සත්‍ය වන්නේ නම් ට්‍රයැන්ගල් එකක් නෙවෙයි ත්‍රිකෝණයක් නොවේ කියන එකත් එහෙමත් නැත්නම් ත්‍රිකෝණය කී කියලා අපිට මේ විදිහට if කියන කොන්දේසිය අවසන් කරන්න පුළුවන්. ඊට පස්සේ අවසන් කරන්න තියෙන ව්‍යාජකේතේ. හතරවෙනි කොටසේ අහන්නේ ආදානය කරන ලද දිග අතුරින් එකක් හෝ වැඩි ප්‍රමාණයක් හෝ ශුන්‍ය වූයේ නම් මේ ඇල්ගොරිතමේ නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. මේ ගැටලුව නිරාකරණය කර ගැනීමට මුල් ගැලීම් සටහනේ ආදානය හා පළමු තීරණ කොටුව අතරට හඳුන්වා දිය යුතු ව්‍යාජකේත කොන්දේසිය කුමක්ද කියලා අහන්නේ. අපිට මේ පාද තුන ආදානය කළාට පස්සේ මෙතනින් අහන්න පුළුවන් මෙතනට if එකක් දාන්න වෙනවා කොන්දේසි තුනක්. එතකොට if එකක් යටතේ තමයි මම ලියන්නේ. අපිට ව්‍යාජ කේතය ලියන්න කියලා නැති නිසා කොන්දේසිය විතරක් තමයි ලියන්න තියෙන්නේ. අපි බලන්න ඕනේ AB විශාලද බිඳුවට වඩා. ඒ වගේම BC විශාලද බිඳුවට වඩා. ඒ වගේම AC විශාලද බිඳුවට වඩා කියන එක පරීක්ෂා කරලා තමයි ලියන්න ඕනේ. ඒතර ව්‍යාජකේතේ සම්පූර්ණ කරොත් මෙතන if එක යටතට ගන්න නිසා මේ ටික ඉස්සරහට ගන්න වෙනවා. ඒ විදිහට සම්පූර්ණ කරන්න වෙන්නේ. හැබැයි අපෙන් අහලා නැහැ ව්‍යාජකේතේ සම්පූර්ණ කරන්න කියලා. ඒ නිසා මම මෙහෙම කරනවා. ව්‍යාජකේතය එතන අවශ්‍ය පිළිතුර විතරක් ලියවනම් හරි පස්වෙනි කොටසට එක කොන්දේසියක් තමයි AB විශාලද බිඳුවට BC විශාලද බිඳුවට සහ AC විශාලද බිඳුවට කියන කාරණේ මෙතන සහ කියලාම අපි සම්බන්ධ කරා නම් හොඳයි කියලා හිතනවා. මේ සෑම තැනකටම මේ සියලු තැනකටම සහ මේ කොන්දේසිය සහ AC විශාලද බිඳුව යන කොන්දේසිය වේද කියලා ප්‍රශ්නයක් විදිහට අහලා බලන්න. ඒත් එක්කම අපේ
2018 දෙවැනි ප්‍රශ්න පත්‍රය අවසන් වෙනවා. එතකොට සියලු ප්‍රශ්නවලට අවශ්‍ය පිළිතුරු නිවැරදිව ගලප ගන්න මේ සාකච්ඡාව ඔබට වටින්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. සාමාන්‍ය පෙළ විභාගයේ තොරතුරු තාක්ෂණයට ඒ සාමාර්ථයක්ම ලබා ගැනීමට මේක පිටිවහලක් වෙයි කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. හොඳට සමත් වෙන්න ඒ සාමාර්ථයක්ම ලබා ගන්න හැකි වේවා කියලා.